ආයම්තේ අපි සම්බන්ධ වෙන්නේ පුතේ පුරුදු විදිහටම MCQ point paper 35ත් එක්ක පුතේ තේරුම්ද කියන එක හරි. පුතේ එතකොට අපි MCQ 340ක් පුතේ මේනට සම්පූර්ණ විවරණ කරන්න තියෙනවා පුතේ. හරි. පුතේට පොඩි මතක් කිරීමක් තියෙනවා. හරිද? 2022 සහ 2023 හරිද? සිද්ධාන්ත දරුවන්ට Tamanගේ අධ්‍යාපන පාඩම් වල කොටස් මගහැරලා තේරුම්ද කියන එක හරි. පුතේ අපි ආඩ අලුතෙන් Telegram group එකක් පටන් ගන්න 2022 සහ 23 කියලා. හරි. ඒකට පුතේ අලුතෙන් සම්බන්ධ වෙන කට්ටිය පුතේ ඔයාලා ඒක ෂෙයා කරලා ඒකට අලුතෙන් කට්ටිය සම්බන්ධ කරවන්න. එයාට පුතේ 2022 කට්ටියට ද්‍රව ස්ථිතිය කියන පාඩම අපි තේරුම්ද කියේ. හරි. ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා සහ 2023 දරන පුතේ හරි දෛශික කොටස ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. පැහැදිලි කියන්නේ. හරි. 2023 දරන පුතේ අපි පහුගිය කොටස් වෙන. ඒ කියන්නේ ඒකක මාන කියන කොටස එයාට පුතේ අපි එයාලත් එක්ක සාකච්ඡා කරලා වෙනම දවසක් තරම් කතා කරනවා. හරි. දෛශික පාඩමෙන් පුතේ 2023 පටන් ගන්නවා. 2022 ද්‍රව ස්ථිතිය පාඩමෙන් පටන් ගන්නවා. කියන්නේ ද්‍රව ස්ථිතිය සහ බර්නූලි කියන පාඩම පටන් ගන්නවා පුතේ. පැහැදිලිද? පුතේ ඒතර දැන් 2021 කියන දරුවන්ට උනත් හරි. ද්‍රව ස්ථිතිය සහ බර්නූලි කියන පාඩම් ටික හරියට කෙරුවේ නැත්තම් හරි. මේ සැරේ විභාගයේ වැඩි ඉඩකඩක් තියෙන නිසා පුතේ රචනා ප්‍රශ්නයක් හැදෙන්න අවශ්‍ය දරුවෝ නම් පුතේ ඔයාලත් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න. පැහැදිලිද කියලා. හරි. ඔයාලට මෙන්න මේ කොටස් ටික හරිද? ඔයාලගේ අඳුරන යාළුවන්ට ෂෙයා කරලා ඒවට අලුතෙන් කට්ටිය සම්බන්ධ කරලා පුතේ එයාලට මේ වැඩ ටික පිළිවෙලට කරන්න යන්න කියලා කියන්නේ. තේරුණාද කියන්නේ? හරි. ඊට අමතරව එයාලට පුතේ 2022 සහ 2023 පන්තිවලදී පුතේ අපි මේ වගේම MCQ point discussion එකක් ආරම්භ කරා. ඒක පුතේ අපි බලාපොරොත්තු වෙනවා ගොඩක්ම MCQ 5ක වගේ පොඩි ප්‍රමාණයක්. පුතේ මුල්ම දවස්වල MCQ 5ක වගේ චූටි ප්‍රමාණයක්. එයාලට සාකච්ඡා කරන්න. ටික ටික පුතේ ඒ වගේම ඔයාලට වගේ එනකොටම පුතේ එයාලටත් මේ වගේ ප්‍රමාණයකට අපි එනකොට MCQ 10ක් 15ක් වගේ ප්‍රමාණයක් අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන එක දවසකට. තේරුම්ද කියන එක? හරි. ඒ නිසා ඔයාලට ඒක මම group එකට දානවා. සහ මගේ මේකේ description එකේ දාලා තියෙන link දෙක. ඒක පුතේ ඔයාලා share කරලා ඒකට කට්ටියව සම්බන්ධ කරන්න. තේරුම්ද කියන එක? හරි. එහෙනම් පුතේ අපි පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ පුතේ. හරි. P ද්‍රව්‍යයේ විෂිතාපදාරිතාවය Qහි විෂිතාපදාරිතාවයෙන් 3 ගුණය කියලා කියනවාද? හරි. අපිට පුතේ පැහැදිලිව පේනවා පුතේ මේකේ P සහ Q කියලා කොටස් දෙකක් ඉන්නෝනේ. තේරුණාද කියන එක? හරි. ඔන්න අපි ගමු P සහ Q කියලා පුතේ. හරි. මෙයාගේ අපිට පුතේ කියනවා හරි. P ද්‍රව්‍යයේ විෂිතාපදාරිතාවය Q හිමින් 3 ගුණයක්ද? නේ. Q වල පීතාදා C නම් පුතේ මෙයා 3යි C වෙන්න ඕන. රයිට්? කියන පුතේ P හි ස්කන්ධයෙන් 3 ගුණයක් Q ගෙන් ලබා. ඒ කියන්නේ P වල ගත් ස්කන්ධය M නම් පුතේ මෙයාගෙන් 3යි M ප්‍රමාණයක් ගන්න ඕන. පැහැදිලි කියන එක. අරගෙන එකම තාප ප්‍රමාණය කියන්නේ මෙයාට දෙන තාප ප්‍රමාණය Q නම් පුතේ මෙයාටත් Q දෙනවලු පුතේ. එතකොට මෙන්න මෙයාගේ උෂ්ණත්ව නැග්ම. හරි තීටා P කියලා මම ගන්නම්. ඩෙල්ටා තීටා මම Q කියලා ගන්න. තේරුණාද? මෙයාලගේ උෂ්ණත්ව නැග්ම අතර නේද පුතේ? අනුපාතය කොච්චරද අහන්න පුතේ. අපි දන්නවා තාපයේදී පුතේ නේද? ඝන වස්තුවක් නේ. උරාගත්තු හරි. අපි දන්න පුතේ උරාගත්තු හෝ නේද? පිට කරපු තාප ප්‍රමාණය අපි හොයන්නේ MC ඩෙල්ටා තීටා කි. තේරුණාද කියන එක? හරි. පුතේ අපි දන්නවා දෙන්නටම දෙන එක සමාන තාප ප්‍රමාණය පුතේ. එහෙනම් පුතේ මොකද දෙන්න ඕන? P උරාගත්තු තාප ප්‍රමාණය සහ Q උරාගත්තු තාප ප්‍රමාණය සමානයි පුතේ. එහෙනම් පුතේ මම ගන්නවා මේ තර්කයෙන්. හරිද? MP CP ඩෙල්ටා තීටා P සමානයි පුතේ. MQ CQ වතාවක් ඩෙල්ටා තීටා Q කියලා අපි ගන්නවා පුතේ. හරි. පුතේ අපි ආදේශ කරමු පුතේ P වල ස්කන්ධය M එයාගේ විෂිතාපදාරිතාවය 3C වතාවක් ඩෙල්ටා තීටා P සමානයි පුතේ. MQ කියන මොකද පුතේ 3M වතාවක් C වතාවක් පුතේ ඩෙල්ටා තීටා Q කියලා අපි ගන්නවා පුතේ. මේ 3ට 3 කැපෙනවා පුතේ. CMට CM කැපෙනවා පුතේ. මොකද නේද? ඩෙල්ටා නේද? P වල උෂ්ණත්ව වෙනස බෙදීම Q වල උෂ්ණත්ව වෙනස පුතේ. මොකද වෙන්නේ? එක බෙදීම එකක් වෙනවා පුතේ. පැහැදිලි නම් කියකේ පුතේ. එකක් කියලා මට උත්තරය ගන්න පුළුවන්. උත්තරය අංක 4 විතර ගන්න පුළුවන්. ප්‍රශ්න අංක 2 සාමාන්‍ය සිරුමාරුවේ ඇති සංයුතාන්වීක්ෂයක උපනතෙහි රේඛී විශාලනය අවනතේ රේඛී විශාලනයෙන් දෙගුණය කී කියලා කියන පුතේ. හරි. පුතේ අපි දන්නවා හොඳ දෙනවනේ කාච පද්ධතියක මුළු විශාලනය පුතේ. හරි. කාච පද්ධතියක මුළු විශාලනය. මුළු විශාලනය පුතේ අපි ගන්නේ එක එක කාචවල විශාලනවල ගුණ දෙමු පුතේ. හරි. එතකොට අපි කියන සංයුතාන්වීක්ෂයක විශාලනය කියලා කියන පුතේ මොකක් වෙන්න ඕනද? එහෙනම් හරිද? උපනෙත හරිද? අවනෙතේ නේද? අවනෙතෙහි විශාලනය ගුණ කිරීම පුතේ උපනෙතෙහි විශාලනය නේද පුතේ? උපනෙතේ විශාලනය. හරි. එතන මම සමීකරණ ගන්න පුතේ m කියන එක කෙනා සමානයි පුතේ. අපි නෝට් කියලා දාන්නේ අවනෙත පැත්තට පුතේ. m කියලා අපි දාන්නේ පුතේ මෙයා උපනෙත පැත්තට. තේරුණාද කියන්නේ? හරි. නැවත මේ සම්බන්ධය අනිවාර්යෙන් මතක තියෙන්න ඕන. රයිට්.
ඒ වගේම පුතේ ඔයාලා දැනගෙන ඉන්න ඕනේ පුතේ අතිරේක කරුණු විදිහට පුතේ m not කියලා කියන්නේ පුතේ මොකද්ද? අවනතෙහි විශාලනේ පුතේ. මෙයා v not බෙදීම f not ඍණ 1 විදිහට පුතේ මට ගන්න පුළුවන්. හරි. පුතේ ඔයාලා මේ දන්නේ නැත්නම් මේ කරුණු ලියා ගන්න පුතේ. v not කියලා කියන්නේ අවනතෙහි ප්‍රතිබිම්බ දුර, f not කියලා කියන්නේ අවනතෙහි නාභි දුර. පැහැදිලි නේද? හරි. පුතේ මට me කියන එක නා ගන්න පුළුවන් d බෙදීම fe ධන 1 විදිහට පුතේ. පැහැදිලිද කියන එක? හරි. පුතේ d කියන්නේ විෂද දෘෂ්ටියේ අවම දුර. නිරෝගී පුද්ගලන පුතේ මේක 25 සෙන්ටිමීටර වෙනවා. fe කියන පුතේ උපනතේ නාභිය දුර. තේරුණාද කියන එක? හරි. ඔන්න ඒ කොටස් ටික මත තියෙනවා පුතේ. හරි. මගේ පුතේ මම දෘෂ්ටි දෝෂ සහ ප්‍රකාශ උපකරණ ෂෝට් නෝට් එකක් දාලා තියෙනවා. ඒක අනිවාර්යයෙන්ම ඔයාලා බලන්න. ස්පීඩ් රිවිෂන් කියන ප්ලේලිස්ට් එකේ ඇති පුතේ. තේරුණාද කියන එක? හරි. පුතේ අපිට කියන්න මෙහෙම එකක්. හරිද? මෙයාලගේ හරිද? මුළු විශාලණය 18ක් කියන පුතේ. හරි. එහෙනම් සමානයි පුතේ. කියනවා මෙහෙම උපනතෙහි රේඛී විශාලණය අවනතේ රේඛී විශාලණයෙන් දෙගුණයකි. උපනතේ රේඛී විශාලණය පුතේ අපි ගමුකෝ m කියලා, me කියලා. හරිද? අවනතෙහි වගේ දෙගුණයක්ලු. පැහැදිලිද කියන්නේ? ඒ කියන්නේ අවනත වගේ මෙයා දෙගුණයක් කියලා පුතේ අපිට කියන්නේ. පැහැදිලිද කියන්නේ? එහෙනම් මෙයා කොච්චර ගමුද? me බෙදීම දෙකක් වෙන්න ඕන. හරිද? මෙයා වගේ දෙගුණයක් මෙතන තියෙනවා. තේරුම්ද කියන්නේ? එහෙනම් පුතේ මට මෙයා ගන්න පුළුවන් 18 සමානයි පුතේ me වල වර්ග බෙදීම පුතේ 2යි. තේරුණා? මෙයා මෙහෙට ගියාම පුතේ 36 සමානයි පුතේ මට එනවා කොච්චරද? me වල වර්ග කියන පුතේ. එහෙනම් මට එනවා me කියන්නේ කොච්චරද පුතේ? 6යි කියන මට ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හොඳට තේරුම් ගන්න තියෙන අවස්ථාව. එහෙනම් පුතේ මම මෙතන ආදේශ කරනවා පුතේ කොහමද? 6 සමානයි පුතේ නිරෝගී පුද්ගල පුතේ මෙයා අපි දන්නවා 25 සෙන්ටිමීටර කියලා. බෙදීම fe ධන 1 විදිහට පුතේ මට ගන්න පුළුවන්. පැහැදිලිද? ධන 1 මෙහෙට ගියාම පුතේ ඍණ 1ක් වෙලා 5 සමානයි පුතේ 25 බෙදීම fe කියලා පුතේ. එහෙනම් පුතේ fe සමානයි කොච්චරද? 5 සෙන්ටිමීටර කියලා ගන්න පුළුවන් පුතේ. පැහැදිලිද කියන එක? උත්තරය අංක 3 විදිහට පුතේ ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක? හරි. ඉක්මන් කරන්න පුතේ. මේ අදාළ කරුණු සටහන් කරගෙන හොඳට මේ කොටස් වෙනම පොත්ත ලියලා පුතේ පාඩම් කරගන්න. තේරුණාද කියන එක? ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 3 පුතේ ඒකක පරිමාවක චාලක ශක්තිය මාන වලට සමානමාන පවතින රාශියක් වන්නේ පුතේ. හරි. පුතේ අපි දන්නවා බර්නූලි සමීකරණයේදී පුතේ පීඩනය ධන ඒකක පරිමාවක චාලක ශක්තිය ධන ඒකක පරිමාවක විභව ශක්තිය කියන එකතුව නියතයි පුතේ නේ. පැහැදිලි. උදේ සමීකරණය පුතේ නිවැරදි නිසා පුතේ මොකද වෙන්න ඕන? පීඩනයේ මාන ඒකක පරිමාවේ චාලක ශක්තිය මාන වලට සමානයි. ඒ වගේම පුතේ ඒකක පරිමාවක විභව ශක්තිය මාන වලට සමානයි පුතේ නේ. පැහැදිලි. අපෙන් අහන්නේ මොකද්ද? ඒකක පරිමාවක චාලක ශක්තිය මාන වලට සමාන එක්ක නේද? මොකක් වෙනවද එහෙනම්? පීඩනය වෙන්න ඕන. පැහැදිලිද කියන එක තේරෙනවද? ගොඩක් අඩේ පුතේ වරද්ද ගන්නවා. අර චාලක ශක්තිය නිසා ශක්තියක් නේද පුතේ අර විභව ශක්තිය මාක් කරලා තිබුණා පුතේ. පැහැදිලි. ඒකක පරිමාවක් කියලා දාලා දෙනවා. උත්තර මොකද නෑ? ඒකක පරිමාව චාලක ශක්තිය කියන එක ඒකකනේ පුතේ මොනවද? පීඩනය ඒකකම තමයි එන්නේ. පැහැදිලි කියන එක. හරි. එහෙනම් පුතේ මට උත්තරාංක 2 කියලා ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක. හරි. පුතේ ප්‍රශ්නාංක 4 සුමට තලයක් මත භ්‍රමණයෙන් පවතින ළමයෙක් දෙයක් හා පාදයක් විහිදීමෙන් තමාගේ කෝණික ප්‍රවේගය 3න් 1ක් දක්වා අඩු කර ගනී කියලා කියන පුතේ. හරි. ළමයාගේ නව භ්‍රමණ චාලක ශක්තිය මුල් චාලක ශක්තිය අනුපාතයේ මුල් චාලක ශක්තිය යන කොච්චරද තියෙනවද? හරි. පුතේ මේ සුමට නේද තලයක් මත කුඹුදේ මේ කෝණික ගම්‍යතා සංසිඳීමේ දාන්න පුළුවන්. පැහැදිලි කියන්නේ. හරි. මොකද පුතේ කෝණික ගම්‍යතා සංසිඳීමෙන් කියලා කියන්නේ I1 omega 1 සමානයි පුතේ I2 omega 2 කියලා ගන්නවා. හරි. මේ තමයි පුතේ කෝණික ගම්‍යතා සංසිඳීමෙන් ගන්නෙ. මොකද මේක අපි වචනෙන් කිව්වොත් කොහොමද අපි කියන්නේ පුතේ? ආරම්භක කෝණික ගම්‍යතාවය සමානයි අවසාන කෝණික ගම්‍යතාවයට. හරි. පුතේ මම ගන්නවා ආරම්භක අවස්ථික ගුණය I1 ආරම්භක කෝණික ප්‍රවේගය ඔමෙක් කියලා ගන්නවා. අවසාන අවස්ථික ගුණය පුතේ I2 එයාගේ පුතේ කෝණික ප්‍රවේගය කොච්චරක් කියනවද? ඔමේගා බෙදීම 3ක් කියන පුතේ. 3න් පංගුවක් වුණා කියලා කියනවනේ. එහෙනම් පුතේ මෙයාට මෙයා කපලා ගියාම මට කොච්චරක් එනවද? 3යි I1 සමානයි පුතේ I2 කියලා පුතේ මට අතිරේක කොටසක් එනවා මෙහෙම. තේරෙනවද? දැන් අපෙන් අහන පුතේ චාලක ශක්තිය භ්‍රමණ චාලක ශක්තිය පුතේ. හරි. කොහොමද මේ භ්‍රමණ චාලක ශක්තිය සහ අවස්ථිතික ගූර්ණය අතර සම්බන්ධයක් ගන්න පුතේ? හොඳට තේරුම් ගමුද මම කියන අවස්ථාව? හරි. පුතේ මම ගන්නවා හරි. L කියලා කියන්නේ පුතේ කෝණික ගම්‍යතාවය කියන්නේ I ඔමේගා. හොඳට තේරුම් ගන්න මේ අවස්ථාව. හරි. L කියලා කියන්නේ පුතේ කෝණික ගම්‍යතාවය. L සමානයි කෝණික ගම්‍යතාවය. එයා නියතයන්නේ පුතේ. එයා නියතයක්. තේරුම්ද කියන්නේ? හරි. ඒ වගේ භ්‍රමණ චාලක ශක්තිය කියන්නේ E සමානයි භාගයයි I ඔමේගා වර්ග. නේ තේරුම්ද කියන්නේ? E සමානයි භාගයයි I ඔමේගා වර්ග පුතේ. E කියන්නේ කවුද පුතේ? භ්‍රමණ චාලක ශක්තිය කියලා අපි ගන්නවා. භ්‍රමණ චාලක ශක්තිය පුතේ. හරි. I කියන්නේ අවස්ථිතික ගූර්ණය, ඔමේගා කියන්නේ පුතේ කෝණික ප්‍රවේගය පුතේ. හරි. පුතේ I1 සහ I2 අතර සම්බන්ධය දරන හැබැයි ඔයා ඔමේගා අතර සම්බන්ධයකුත් මේක අපිට ගන්න කිව්වනේ. පැහැදිලිද කියන එක? හරි.
උදේට මට ගන්න පුළුවන් මෙන්න මෙහෙම. හරි මුදල තේරුම් දෙක කියන අවස්ථාව. හරි. මෙයා පුතේ මම ගන්න මෙන්න මෙහෙම. ආරම්භක චාලක ශක්තිය සමානයි භාගයේ වතාවක් ආරම්භක අවස්ථික ගුණය I1 ආරම්භක කෝණික ප්‍රවේගය ඔමේගා මෙයාගේ ඔමේගා වර්ග කියලා ගත්තා. මෙන්න එක. රයිට්. මෙන්න දෙක පුතේ. අතන එක තියෙනවනේ. ඊළඟ එක නම් පුතේ චාලක ශක්තිය E2 සමානයි පුතේ භාගයේ වතාවක් අවස්ථික ගුණය I2 වතාවක් පුතේ. ඊළඟ එක්කෙනාගේ කෝණික ප්‍රවේගය කොච්චරද පුතේ? ඔමේගා 2 කියන්නේ ඔමේගා බෙදීම 3යි. ඒ කියන්නේ ඔමේගා වර්ග බෙදීම පුතේ 9ක් කියලා එනවා. මෙන්න පුතේ තුන්වෙනි සමීකරණය. පැහැදිලිද දරුවෝ? මේක බෙදනවා පුතේ. හරි. එතකොට පුතේනේ මෙයාට මෙයාක වෙන පුතේ මේ බලන්න E1 බෙදීම E2 සමානයි පුතේ. මේක සුළු කරමු ලස්සනට මේ. I1 ඔමේගා වර්ග බෙදනවා පුතේ. I2 ඔමේගා වර්ග බෙදීම 9 උඩට යනවා මෙහෙම. රයිට්. මෙයාට මෙයා කැපෙනවා පුතේ. හරි. එහෙනම් පුතේ මට මෙන්න මෙහෙම කොටසක් එනවා. කොහොමද? E1 බෙදීම E2 ආරම්භක භ්‍රමණ චාලක ශක්තිය අවසාන භ්‍රමණ චාලක ශක්තිය. හරි. සමානයි පුතේ කොච්චරක්ද? 9 වතාවක් I1 බෙදීම I2 කියලා එනවා පුතේ. පැහැදිලි. පුතේ අපි දන්නවා I1 බෙදීම I2 කියලා කියන්නේ කොච්චරද පුතේ? 1 යට 3යි. එහෙනම් E1 බෙදීම E2 සමානයි පුතේ 9 වතාවක් 1 යට 3යි. මෙයාට මෙයා කපල ගියාම පුතේ කීයක් එනවද? 3ක් කියලා එනවා. හොඳට තේරෙනවද? දැන් අපෙන් අහනකොට පුතේ. හරි. පුතේ මේ E1 කියලා පුතේ මම ගත්තේ ආරම්භක චාලක ශක්තිය. මේ පුතේ අවසාන චාලක ශක්තිය. අපෙන් අහනවාද ඔගේ අනිත් පැත්ත පුතේ. මොකද අහන්නේ? නේද? නව භ්‍රමණ චාලක ශක්තිය පුතේ. E2 බෙදීම E1 අපෙන් අහනවා. උතර E1 බෙදීම E2 3ක් නම් පුතේ. E2 බෙදීම E1 කියන කොච්චරද? 1 යට 3ක් වෙන්න ඕන. පැහැදිලි කියන එක. හරි පටල ගන්න එපා ඒ නිසා පුතේ. උත්තරේ අංක 4 විදිහට ගන්න පුළුවන්. පැහැදිලිද කියන අවස්ථාව පුතේ. හරි ඉක්මන් කරන්න අග්ගා. ප්‍රශ්න අංක 5 පුතේ. J-ෆික්ට් එකක PN සන්ධිකරණ පුතේ. එකයි. සාමාන්‍ය සිද්ධාන්ත පුතේ. පැහැදිලිද කියන එක. හරි. ප්‍රශ්න අංක 6. සූර්යයාගේ ස්කන්ධය වෙනස් නොවි අරය අඩුවේ සලකන්න. එවිට සූර්ය වටා පෘථිවියේ කක්ෂය අරය අඩුවේ වැඩි වේ ඔන්නෝම දින පුතේ. හරි. පුතේ අපි ගන්නකො මෙහෙම සූර්යයා ඉන්නවා කියලා පුතේ හිතන්න මේ. මෙන්න සූර්යයා ඉන්න දරුවෝ. හරි. මෙන්න සූර්යයා මම ගන්නම් ඔයා M කියලා. මෙන්න පුතේ අහිංසකයන් පෘථිවියනේ. මම ගන්නවා සිබල් M කියලා. මෙන්න පුතේ ඒ දෙන්න අතර දුර හරි මම ගන්නවා පුතේ R කියලා. පුතේ මෙයා මෙන්න මේ වගේ භ්‍රමණය වෙනවා ඇති. තේරුම් මෙයා මේවට කරගෙන ඇති. ස්කන්ධය වෙනස් නොවි අරය අඩු වෙනවා කියලා කියන පුතේ. හරි. දැන් පුතේ අරය අඩු වුණා හිතන්නකො ඔන්නෝම හරිද? ඒ පුතේ මෙයාගේ ස්කන්ධය වෙනස් වුණාද නැහැ? ස්කන්ධයේ M තමයි පුතේනේ. ඔන්න දැන් මේ ස්කන්ධය මේ අරය අඩු වුණා කියලා කියන පුතේ. හරි. හැබැයි ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ නේ පුතේ. ඒතර මොකද පුතේ? ගුරුත්ව කේන්ද්‍ර කලින් හිටපු තැනම තමයි තියෙන්නේ. පැහැදිලි කියන්නේ. දැන් පෘථිවියේ ගුරුත්ව කේන්ද්‍රයේ මේක ඇතුළත ඒ කියන්නේ ගුරුත්ව කේන්ද්‍ර අතර දුර වෙනසක් වුණාද පුතේ? නැහැ. එහෙනම් පුතේ මොකද වෙන්නේ? සූර්යයා පෘථිවියේ කක්ෂයේ අරය වෙනස් නොවේ පුතේ. පැහැදිලිද කියන එක? හරි. ගොඩක් අය පුතේ හිතනවා මෙන්න මෙයාගේ ස්කන්ධය මේකද වැදගත් වචනේ නෑ පුතේ. ස්කන්ධය නොවෙනස් වෙනවා කියන වචනේ. පැහැදිලි කියන එක. හරි. ඒ පුතේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැති නිසා පුතේ මොකද වෙන්නේ? ගුරුත්ව කේන්ද්‍රය පුතේ කලින් හිටපු තැනම තමයි තියෙන්නේ. පැහැදිලි කියන එක. පුතේ අපි මෙන්න මෙයාලගේ අපි ගුරුත්වාකර්ෂණ බල ලිනුත් අපි ගන්නේ මෙන්න මේකේ නේද? ස්කන්ධ කේන්ද්‍ර අතර දුර තමයි පුතේ අපි සලකන්නේ. පැහැදිලි කියන එක. හරි. මෙයාලා මෙන්න මේ කේන්ද්‍ර අතර දුර තමයි පුතේ අපි සලකන්නේ. තේරුණාද කියන්නේ? හරි. ඒ නිසා පුතේ මොකද වෙන්නේ? උත්තරේ අංක 3 විතර ගන්න පුළුවන්. සූර්යයාට පෘථිවියේ කක්ෂයේ අරය වෙනස් නොවේ. තේරුණාද කියන එක. හරි. ප්‍රශ්න අංක 7 කාර්යශීලය 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් වන ලෝහ පෘෂ්ඨයක් මතට 3 ඉලෙක්ට්‍රෝන වෝල්ට් සහ 5 ඉලෙක්ට්‍රෝන ෆෝටෝන වර්ග පතනය කළ විට එම දෙවර්ගයෙන් සෑදෙන හරිද? සෑදෙන ඉලෙක්ට්‍රෝන වල උපරිම චාලක ශක්තියට අනුපාතය කොච්චරද කියලා හම්බුනේ. හරි. පුතේ අපි දන්නවා අයින්ස්ටයින් නේද? කල්පිතන පුතේ නේද? පතනය වන ෆෝටෝන ශක්තිය සමානයි පුතේ. කාර්යශීලය ධන පුතේ එයාගේ චාලක ශක්තියනේ. උපරිම චාලක ශක්තිය පුතේනේ. තේරුණා? එතකොට අපි ගත්තොත් එහෙම පළවෙනි එක්කෙනා ගත්තොත් එහෙම එයාට පුතේ පතනය කරනවා 3යි ඉලෙක්ට්‍රෝන වෝල්ට් එකක්. සමානයි පුතේ. කාර්යශීලය කියන පුතේ ලෝහයෙන් නේද? ඉලෙක්ට්‍රෝන ගලව ගන්න වැය කළ යුතු ප්‍රමාණය. එයා 1 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියන පුතේ සමානයි KE max එක එනවා පුතේනේ. පළවෙනි අවස්ථාවේ. එහෙනම් එයා කොච්චරද පුතේ මට ගන්න පුළුවන්? KE max එක සමානයි පුතේ කොච්චරක්ද? 2 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියලා ගන්න පුළුවන් පුතේ පළවෙනි කොටස. රයිට්. ඕකම පුතේ මම දානවා ඊළඟට පුතේ එයාට වෙන ශක්තිය කොච්චරක්ද? 5 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියනවා. කාර්යශීලය වෙනස් වෙන්නේ නැහැ පුතේ. ලෝහ වර්ගය වෙනස් වෙච්ච නැති නිසා පුතේ KE max එක කියලා ගන්නවා පුතේ. මම දෙවෙනි අවස්ථාවේ අදාළක් කියනවා. හරි. පුතේ මෙයා මෙහෙට ආව පුතේ කොච්චරක් වෙනවද? KE max එක කියන එක කෙනා සමානයි පුතේ දෙවෙනි අවස්ථාවේ කොච්චරක්ද? 4 ඉලෙක්ට්‍රෝන වෝල්ට් කියනවා පුතේ. පැහැදිලි කියන්නේ. එහෙනම් ආරම්භ කියන්නේ පළවෙනි අවස්ථාවේ සහ දෙවෙනි අවස්ථාවේ උපරිම චාලක ශක්තියට අනුපාතය කොච්චරද පුතේ? 2ට 4යි. ඒ කියන්නේ 1ට 2ක් විතර ගන්න පුළුවන්. පැහැදිලිද? උත්තරය අංක
දෙක විතර ගන්න පුළුවන් පුතේ. පදාර්ථ විකිරණ වල තියෙන පුතේ සාමාන්‍ය පොඩි සිද්ධාන්තය තේරුම් ගන්න. ප්‍රශ්නාංක 8 විදුද්ගාමක බලය 2 වෝල්ට් හා අභ්‍යන්තර ප්‍රතිරෝධ 0.3ක් වන කෝෂ 3ක් ශ්‍රේණිගතව යොදා එයට 19.1ක ඕම් ප්‍රතිරෝධයක් සම්බන්ධ කර ඇත. කෝෂය තුලින් ගලන ධාරාව කොච්චරද ගහන්න පුතේ? හරි ලේසි. මෙන්න මෙහෙම දෙ කෝෂ 3ක් තියෙනවා. හරි. ඔන්න ඔහොම කෝෂ 3ක් තියෙනවා. හරි. මෙයා මුතේ සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම ප්‍රතිරෝධයකට මෙයා 19.1 ඕම් කියලා කියනවා. මෙයාලා කොච්චර පුතේ? 2 වෝල්ට් 0.3 ඕම්. 2 වෝල්ට් නේද? 2 වෝල්ට් මේ හැමෝම පුතේ කොච්චරද? 0.3 ඕම් කියලා තියෙනවා පුතේ. පැහැදිලි. පුතේ අපි හිතමු මෙන්න මෙහෙම මෙතනින් ධාරාවක් ආවා කියලා පුතේ ඔන්න ඔහොම I කියලා. හරි. හරි ලේසි පුතේ. කොහොමද අපි දාන්නේ පුතේ? සිග්මා E සමානයි පුතේ සිග්මා IR නේ. කර්චොෆ්ගේ දෙවන නියමනේ. පැහැදිලි. පුතේ සලකුණු ලබන නේද? මෙන්න මේ දිශාව ඔස්සේ තියෙන කෝෂවල මුළු විදුද්ගාම බලවල වීජකතුව කොච්චරද? 6යි. සමානයි පුතේ. I වතා පුතේ IR ගුණිතවල නේද? එකතුවනේ. පැහැදිලිද කියන එක? හරි. වීජකතුව පුතේ කොච්චරද? මෙතන පුතේ 0.9 මෙතන 19.1ක් කියන පුතේ කොච්චරද? 20ක් කියලා නේද? එහෙනම් I කියන එක කෙනා සමානයි පුතේ කොච්චරද? 6 බෙදීම 20යි. එහෙනම් I සමානයි කොච්චරද? 0.63ක් විතර ගන්න පුළුවන්. 0.3යි ඇම්පියර් විතර ගන්න පුළුවන්. පැහැදිලිද? උත්තරාංක 3 විතර ගන්න පුළුවන්. තේරුණාද? ප්‍රශ්නාංක 9 මිශ්‍රණයක සෙල්සියස් 0.0 ජලයේ ග්‍රෑම් හරිද 20ක් හා අයිස් ග්‍රෑම් 80ක් පවතී කියලා කියනවා. සෙල්සියස් 0.0 හරි. මේට සෙල්සියස් 20ක උෂ්ණත්වයේ පවතින ජලයේ ග්‍රෑම් 10ක් දැමුව විට මිශ්‍රණයේ අවසාන උෂ්ණත්වය කොච්චරද කියලා හරිද? හරි. පුතේ මේ හොඳට බලමු මේ අවස්ථාව පුතේ. හරි. පුතේ මේක ඇතුලේ ඉන්නවා වෙන මෙහෙම අවස්ථාවක්. හරි. හරිද? 0.5 සෙල්සියස් වල ඉන්න පුතේ ජලය ඉන්නවලු ග්‍රෑම් කොච්චරද පුතේ? ග්‍රෑම් 20ක් ඉන්නවලු. හරි. පුතේ අයිස් කොච්චරක් තියනවද? අයිස් කොච්චරක් තියනවද? මෙන්න මෙහෙම අයිස් කියලා ගන්නවා පුතේ මෙයා. මෙන්න මෙයා අයිස් කියලා ගන්නකොම. අයිස් ඉන්නව පුතේ කොච්චරක්ද? ග්‍රෑම් 80ක් තියනවලු. හරි. එහෙනම් පුතේ අපි මෙයාට තාපය සැපෙවුවොත් මෙයා උෂ්ණත්වය වැඩි කරනවද? නෑ. මෙන්න මෙයා අවස්ථා විපර්යාස සිද්ධ කරන පුතේ ඝන අයිස් පුතේ නේද? ඒ කියන්නේ 0.5 සෙල්සියස් වල පවතින අයිස් 0.5 සෙල්සියස් වල ජලය බවට පත් වෙන මුලින් වෙන්නේ ඒක. හරි. පුතේ මෙන්න මෙතන බීකරේ තියෙනවා. හරි. සෙල්සියස් 20 පවතින ජලය. හොඳට තේරුම් ගන්න කියන අවස්ථාව. 20 සෙල්සියස් වල පවතින ජලය තියෙන පුතේ. කොච්චරක්ද? ග්‍රෑම් 10ක් කියන පුතේ. ග්‍රෑම් 10ක් තියෙනවා. හරි. එතකොට පුතේ අපිට දැන් ගාන කියනවා මේ දෙන්න මිශ්‍ර කරනවලු. මෙයා මිශ්‍ර කරුත් අපි දන්නවා කවුද තාපය ගන්නෙ මෙන්න මේ පද්ධතිය තාපය ගන්නවා මෙයා තාපය පිට කරනවා. හරි. පුතේ අපි ගමුකෝ හරි. මෙයාට උපරිම වශයෙන් එන්න පුළුවන් උෂ්ණත්වය කොච්චරද පුතේ? අනිවාර්යයෙන්ම සෙල්සියස් 0.0 එන්න පුළුවන්. තේරුණාද කියන්නේ? හරි. පුතේ මම මෙහෙම තර්ක කරනවා පුතේ. හරිද? 20යි සෙල්සියස් වල ජලය හොඳට තේරුම් ගන්න පුතේ. හරි. 20යි සෙල්සියස් වල සිට 0.5 සෙල්සියස් දක්වා උෂ්ණත්වය අඩු වෙනකොට පුතේ එයා පිට කරන තාප ප්‍රමාණය මම හොයනවා Q සමානයි mc ඩෙල්ටා T ට. හරි. බලමු පුතේ කොච්චරක් පිට කරනවද පුතේ මේ බලන්න. හරි. Q කියන එක කෙනා සමානයි පුතේ ස්කන්ධය 10 බෙදීම නේද පුතේ? 10යි ග්‍රෑම් කරා කිලෝග්‍රෑම් කරා. ජලයේ බීතාදා 4200 වතාවක් පුතේ උෂ්ණත්ව වෙනස 20යි. පුතේ මෙන්න මේ බිංදු තුනට මේ තුන් දෙනා කපන්න පුතේ. එහෙනම් තාප ප්‍රමාණය සමානයි පුතේ. හරි. 840යි ජූල් කියලා නේද? 20 සෙල්සියස් වල ඉන්න ජලය 0.5 සෙල්සියස් බවට පත්වීමේදී පිට කරන තාප ප්‍රමාණය කොච්චරද පුතේ? අපිට ගන්න 840 කියලා පුතේ. හරි. මෙයා තාපය පිට කරන කවුද තාපය උරාගන්නේ? මෙන්න මේ පද්ධතිය තාපය උරාගන්නේ. කවුද මුලින්ම තාපය උරාගන්නේ? මෙන්න මේ අයිස් ටික තාපය උරාගන්නේ. පැහැදිලිද කියන එක? හරි. අයිස් පුතේ දිය වෙලා ඉවර නම් පුතේ පද්ධතියම 0.5 සෙල්සියස් වල අනිවාර්යෙන් ඉන්න පුතේ. පැහැදිලිද කියන එක? හරි. අපි බලමු පුතේ. හරි. මෙන්න මේ තාප ප්‍රමාණය නිසා හොඳට තේරුම් පුතේ මෙන්න මේ තාප ප්‍රමාණය තමයි පුතේ නම් මේ පද්ධතිය උරාගන්නේ. හැබැයි කවුද මුලින්ම වැය කරන්නේ පුතේ? මෙන්න මෙයාට තමයි මුලින්ම වැය වෙන්නේ පුතේ. හරි. අපි නිකන් බලමු. හරි. 0.5 සෙල්සියස් වල ඉන්න අයිස් හොඳට තේරුම් ගන්න. 0.5 සෙල්සියස් වල ජලය බවට පත් වෙන කොච්චරක් තාපය ඕනද කියලා පුතේ. අවස්ථා විපර්යාසනේ පුතේ අපි දාන්නේ ගුප්ත තාප සමීකරණය. Q සමානයි m පුතේ. හරි. මගේ ස්පීඩ් රිවිෂන් කොටසේ පුතේ තාප මිත්‍ර දාලා කොටසක් දාලා තියෙනවා. ඒක අනිවාර්යෙන් බලන්න පුතේ. හරි. එහෙනම් පුතේ Q සමානයි කොච්චරයි ස්කන්ධයක් ඉන්නවද දීවන බලාගෙන 80ක් කිලෝග්‍රෑම් කරන පුතේ 1000න් බෙදුවා. ගුණ කිරීම පුතේ L කියන්නේ කොච්චරක්ද?
3.36 වැඩි කිරීම 10 බල 5ක් කියලා කියන දරුවනේ. මේ බිංදු තුනට පුතේ මෙයා කපලා ගියාම 2ක් ඉතිරි පුතේ. එහෙනම් Q කියන එක්කෙනා සමානයි 80 ගුණ කිරීම පුතේ 336. පැහැදිලි. ඒකේ පුතේ අගට බිංදුවක් දැම්මොත් එහෙම ජූල් 8 වරක් 6 48යි 4ක් ඉතිරි. 24යි 4යි 28යි 2ක් ඉතිරි. 24යි 2යි 26යි ජූල්. එහෙනම් පුතේ මට කියන්න බිංදුවයි සෙල්සියස් වල අයිස් බිංදුවයි සෙල්සියස් වල ජලය බවට පත් වෙනකොට කොච්චර තාපයක් එයාට අවශ්‍යද එහෙම වෙන්න 26800 880 ජූල් ප්‍රමාණයක් වුණා. හැබැයි පුතේ මෙයාට සපයන්න පුළුවන් කොච්චරක් විතරද 840 ජූල් ප්‍රමාණයක් විතරයි පුතේ. පැහැදිලි කියන එක. එහෙනම් පුතේ මට කියන්න මේ තාපය වෙන මේ පද්ධතිය ගත්තම සම්පූර්ණයෙන්ම ඝන අයිස් වලට පුතේ ද්‍රව කියන්නේ බිංදුවයි සෙල්සියස් වලින් අයිස්ට බිංදුවයි සෙල්සියස් වල ජලය බවට පත් වෙන්න පුළුවන් බෑ පුතේ නේ. පැහැදිලි. මෙයාගෙන් යම් ප්‍රමාණයක් පුතේ මොකක් වෙනවද බිංදුව සෙල්සියස් වල ජලය බවට පත් වෙන පුතේ නේ. පැහැදිලි කියන එකයි. ඒ නිසා පුතේ මොකද වෙන්නේ? මෙයා මිශ්‍ර කරාම පද්ධතියේ පවතින පුතේ නේද? ජලයිස් බිංදුවයි සෙල්සියස් වෙන ජල ස්කන්ධය වැඩි වෙනවා. අයියේ මෙන්න මේ බිංදුවයි සෙල්සියස් වලින් අයිස් ටිකෙන් යම් ප්‍රමාණයක් දිය වෙනවා. ග්‍රෑම් 80 නෙමෙයි ග්‍රෑම් යම් ප්‍රමාණයක් දිය වෙනවා. තේරුණාද? හැබැයි පුතේ තව බිංදුවයි සෙල්සියස් වල අයිස් කැට නේද? යම් ප්‍රමාණයක් තව ඉතිරි වෙනවා පුතේ. පැහැදිලි කියන එක. ඒ නිසා පුතේ මොකද කරද? පද්ධතිය තවම බිංදුවයි සෙල්සියස් උෂ්ණත්වයෙන් පවතිනවා. පැහැදිලිද කියන එක? හරි. එහෙනම් පුතේ මට ගන්න පුළුවන් කොහොමද උත්තරය අංක 1 විතර ගන්න පුළුවන් පුතේ. පැහැදිලි කියන එක. මගේ තාප මිතිය මම ස්පීඩ් ටියුෂන් කොටසක් දාලා තියෙනවා. අනිවාර්යෙන් බලන්න සටහන් කරගන්න. මොන හරි ප්‍රශ්න දෙනම් කියන්න පුතේ මම අනිවාර්යෙන් ඒවට උත්තර දෙනවා. තේරුණාද කියන එක? ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක 10 80 ඕම් ප්‍රතිරෝධයක් ඇති ඇමීටරයක ධාරාවෙන් සිර 20ක් ඒ තුලින් ගමන් කරවීමට ඊට සමාන්තරගතව සම්බන්ධ කළ යුතු උපපත ප්‍රතිරෝධය අහන පුතේ. හරි ලේසියි පුතේ. මෙන්න මෙහෙම ඇමීටරයක් තියෙනවලු. එයාට සමාන්තරව මෙන්න මෙහෙම කොටසක් සම්බන්ධ කරන්න ඕනේ කියලා කියනවා. රයිට්. අපි දුමු මේක R කියලා. පුතේ මෙයාගේ ප්‍රතිරෝධය පෙර කොච්චරක් කියනවද? 80 ඕම් කියලා කියනවා. පුතේ කොහොමද අපි ගන්නද මේ සම්බන්ධය පුතේ? මේවා මෙතන මම A කියලා ගත්තොත් පුතේ මෙතනත් Aම තමයි. B නේ. මෙතනත් B තමයි පුතේ. මෙතන A තමයි නේ. පැහැදිලි කියන්නේ. ප්‍රතිරෝධයක් කරායදී පුතේ අපි එකම අකුරු දාන්න බෑ නේද? එහෙනම් මෙයාගේ විභවාන්තරය මේ විභවාන්තරය සමානයි. හරි. පුතේ මෙතනින් හිතන්න මේ බලන්නකෝ CI I ප්‍රමාණයක් ආවා කියලා. මෙතනින් කොච්චරක් යනවද? 20යි I ප්‍රමාණයක්. ගානේ කියන පුතේ කොච්චරද? 20ක් මෙතනින් යනවනේ කියලා. මම අර කිව්වේ පුතේ ප්‍රතිශත ගණන් හදද්දී ආරම්භක එක්කෙනා පුතේ 100ක් කියලා නිතරම හිතන්න. ලේසිය දුර ගණන් හදන්න. හරි. එහෙනම් මෙතනින් 20යි යනවද පුතේ? මෙතනින් කොච්චරක් යනවද? 80යි I ප්‍රමාණයක් යනවද පුතේ? පැහැදිලිද? හරි. එහෙනම් පුතේ මම දානවා ප්‍රතිරෝධයට V සමානයි IR දානවා. උදේ මොකද එන්නතර VAB සමානයි පුතේ 80යි I වතාවක් R පුතේ පළවෙනි කොටස. පුතේ මම දානවා ඇමීටරයට V සමානයි IR දානවා මෙයාට. එයාගේ විභවාන්තරය පුතේ VAB සමානයි 20යි I වතා පුතේ කොච්චරක්ද යාගේ ප්‍රතිරෝධය 80යි. මෙන්න පුතේ දෙවෙනි සමීකරණය. පුතේ මේ දෙකේම විභවාන්තර සමානද නැද්ද පුතේ? සමාන. එහෙනම් එක සමානයි දෙක පුතේ. එහෙනම් 80යි I කියන එක්කෙනා වතාවක් R සමානයි 20යි I කියන එක්කෙනා වතාවක් 80යි. I ට I කැපෙනවා 80ට 80 කැපුවොත් එහෙනම් R කොච්චරක් වෙනවද? 20යි ඕම් වෙන්න ඕන. පැහැදිලි. 20යි ඕම් වෙන්න ඕන. පැහැදිලි කියන උත්තර අංක 2 විතර ගන්න පුළුවන්. පැහැදිලිද කියන එක. හරි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි අපි MCQ හරිද? පොයින්ට් පේපර් 35 සාකච්ඡා කරගත්තේ පුතේ. අනිවාර්යයෙන්ම මේකෙත් තියෙන වැදගත් කරු වෙනම සටහන් කරගන්න. ඔයා වෙනම කොටස් ටිකක් හදාගෙන පුතේ වල අමාරුයි කියලා හිතන කොටස් ටිකක් වෙනම හදාගෙන ඒ පුතේ මට කියන්න මොනවා හරි අමාරු තියෙනවා. හරි. ඒවල ගණන් හදන්න වැඩිපුර පාස් පේපර්ස් පුතේ වැඩිපුර ඒ කොටස් ගණන් හදන්න ඕන. තේරෙනවද කියන එක? හරි. ඒ පුතේ වැඩිපුර ෆෝකස් කරලා ගණන් හදන්න. දැන් අපි ඔයාලා දැන් යම් පාඩමක් පුළුවන් අපි තුමාට ආලෝක කොටස පුළුවන් නම් හොඳටම කලින් ක්ලාස් වල ගණන් හදපු පුතේ ඒකේ පාස් ප්‍රගන්ටි හරියට කරන් ආවම පුතේ ඔයා මේ දවස්වල කරන්න පුතේ ටිකක් නිතරම වගේ බලන්න ඕන පුතේ නේද 2011 ඉඳන් 2020 වගේ ඉතන MCQ වල බැලුවා නම් ඇති තේරෙනවද කියන්නේ 80 ඉඳන් බලන්න එපා කරන්න බැහැනේ ප්‍රායෝගිකව පුතේ වලට තුමු අමාරු කියලා පාඩමක් තියෙනවා නම් පුතේ අනිවාර්යයෙන්ම පුතේ ඒකට වැඩිපුර ප්‍රමාණයක් ඉඩ දෙන්න ඕන හරි ඒ පුතේ සාමාන්‍ය MCQ වල ගන්න 2000 ඉඳන් වගේවත් පොඩ්ඩක් බලන්න MCQ ප්‍රමාණය තේරෙනවද කියන්නේ බලපු දේ හොඳට ටච් එකේ තියාගන්න හොඳට වැඩ කරන්න තියෙන්නේ හැම එකකම පුතේ හැම තියරියක්ම තියෙනවා ඒ තියරිය තේරුම් ගන්න විතරයි ඕන තේරෙනවද කියන්නේ දැන් මේකෙත් මම කරන්න හේතුව තමයි MCQ වලදී වැඩිපුර තීරි ප්‍රමාණයක් අල්ලගන්න පුළුවන්. තේරෙනවද කියන එකයි. එනස ඒකට මහන්සි වෙන්න ඕන. හරි. එහෙනම් අදට මේ කොටස් ටික මෙච්චරයි. හරි.
මේකේ කොටස් ටිකත් හොඳට වෙනම සටහන් කරගෙන ඊළඟ දින ක්විස් වලට පුතේ තව ටිකක් හොඳට සම්බන්ධ වෙමු. හරි. විතර මම කියපු පරිණි පුතේ යාළුවෝ ෂෙයා කරන්න 2022 සහ 2023 දරුවන්ට ෂෙයා කරලා පුතේ එයාලට අවශ්‍ය කටට පුතේ ඒවට සම්බන්ධ වෙලා වැඩි කරගන්න කියන්නේ. තේරෙනවද කියන එක. හරි. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ආයිබෝවන්.